මේක ශක්ති විද්‍යාව සම්බන්ධ පස්වෙනි පාඩමේ ඒ සම්බන්ධ ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. එනම් බලන්න කැපිටල් T උෂ්ණත්වයේදී පහත දී ඇති ප්‍රතික්‍රියා සඳහා ඩෙල්ටා H සහ ඩෙල්ටා G දත්ත සපයා තියෙනවලු. එනම් බලන්න කැපිටල් T උෂ්ණත්වයේදී මේ කුමන වගන්තිය සත්‍ය වේද කියලා අහන්න. හරිද? මේ මොන වගන්තියද සත්‍ය කියලා අහන්න වාගේ. බලදරෝ එහෙනම් අපි බලමු. ඊට කලින් දාපු මතක් කරලා ඉන්න. බලදරෝ මේ ඩෙල්ටා G ගිබ්ස් යෝජිත ශක්තිය දන්නවා. ඩෙල්ටා G කියන එක අපි ලියන්න පුළුවන්. සමීකරණයක් තියෙනවා දරුවෝ ගිබ්ස් යෝජිත ශක්තිය කියන එක ලියන්නවා දන්නවා. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. ඔය දන්නවනේ මේ සම්බන්ධය. හරි. දැන් ඩෙල්ටා G කියලා කියන්නේ X යෝජිත ශක්ති වෙනස. මේ එන්තල්පිය නෙමෙයි ඩෙල්ටා කියලා කියන්නේ එන්තල්පි පරයාසය නේ. T ඩෙල්ටා S එන්ට්‍රොපි පරයාසය නිරපේක්ෂ උෂ්ණත්වයෙන් ගුණයි. හරි. ඔන්න ගිබ්ස් යෝජිත ශක්තියට සම්බන්ධයක්. හරිද? මේක ඔයා දන්නවා. එහෙනම් ඩෙල්ටා G ගිබ්ස් යෝජිත ශක්තිය යම් කෙනෙක් බිඳුවට වඩා අඩුයි ඍණාගයක්. ඒ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ ප්‍රතික්‍රියාව. ඔයා දන්නවා මේ ස්වයං සිද්ධ. හරිද? ඊට පස්සේ ඩෙල්ටා G කියන එක දරු ගිබ්ස් යෝජිත ශක්තිය බිඳුවට සමානයි නම් ප්‍රතික්‍රියාව සමතුලිත. හොඳයි. ඩෙල්ටා G කියන එක ගිබ්ස් යෝජිත ශක්තිය හරිද? බිඳුවට වඩා වැඩි නම් ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙන්නේ නැහැ. ස්වයං සිද්ධ නොවේ. ස්වයං සිද්ධ වෙන්නේ නැහැ ප්‍රතික්‍රියාව. හොඳයි. එහෙනම් මේක වරනවා දැනගනි. හරිනේ? ගලන්නවා හැමෝගෙන්. දැන් බලමු. එතන අහනවා. ඒ ප්‍රකාශය බලමු. මේ ප්‍රතික්‍රියා තුනක් දීලා තියෙනවා. මේ ප්‍රතික්‍රියා තුනට අනුරූප ඩෙල්ටා H අගේ තියෙනවා ඩෙල්ටා G අගේ. හොඳයි. ඩෙල්ටා H දීලා තියෙනවා ඩෙල්ටා G දීලා තියෙනවා. හරි. එහෙනම් බලන්න CH4 කියලා කියන්නේ මීතේන් නේ. මීතේන් මගින් C2H4 කියලා කියන්නේ ඇල්කීනයක් නේ. CH එකයි එන්නේ. එතීන් කාබන් දෙකයි. එතීන් නිපදවීම සඳහා 1 2 3 යම ප්‍රතික්‍රියා තුනම යොදාගත හැකියි. මොකද කියන්නේ? තුනම පුළුවන් දරෝ ගන්න. 1 2 3 කියන තුනම ගන්න පුළුවන්. ඇහැනේ. හරි. ඒකට හේතුව තමයි දරෝ. මේ ඩෙල්ටා G යගේ බිත්තරට අඩු වෙද්දී අමක ස්වයං සිද්ධ ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. හරිද? දැන් ඩෙල්ටා G යගේ ඍණාගයක් ගන්න ඕනේ. බිත්තරට අඩුයි කියලා කියන්නේ ඍණාගයක් වෙන්න බෑ. එහෙනම් ඩෙල්ටා G යගේ ඍණාගය විය යුතුයි. මෙතන ප්‍රතික්‍රියාවලින්. එහෙනම් බලන්න. එහෙම ඍණාගයක් ගන්න කාගේ විතරද? ඩෙල්ටා G යගේ ඍණාගයේ තියෙන එක්කෙනා ඉන්නේ දෙවෙනි ප්‍රතික්‍රියාව විතරයි. එහෙනම් බලන්න මේ ප්‍රතික්‍රියාවේ ඒ කියන්නේ මීතේන් වලින් දරුවෝ එතීන් නිපදවීම සඳහා හොඳම ප්‍රතික්‍රියාව කවුද? දෙවෙනි ප්‍රතික්‍රියාව. දෙවෙනි ප්‍රතික්‍රියාව පමණයි මේක කරන්නේ. ඒ තුනම යොදා ගන්න බෑ. හරි තුනම යොදා ගන්න. මොකද ඩෙල්ටා G යගේ ඍණ වෙද්දී ඒ ප්‍රතික්‍රියාව අපි මේකට යොදා ගන්න. ස්වයං සිද්ධ වෙන්නේ එතකොට. ප්‍රතික්‍රියාව. හරිද? B ප්‍රතික්‍රියාව බලන්න. B ප්‍රශ්නේ බලන්න. B ප්‍රකාශයේ පළවෙනි ප්‍රතික්‍රියාවට ඍණ එන්ට්‍රොපි වෙනසක් ඇති. හරි? පළවෙනි ප්‍රතික්‍රියාවට මෙයාලා කියනවා ඍණ එන්ට්‍රොපි වෙනසක්. අපි හදලා බලමු. ධනද ඍණද කියලා. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S නේ. එහෙනම් දරුවෝ එන්ට්‍රොපි වෙනසනේ අහන්නේ. එහෙනම් ඩෙල්ටා G ට අගයක් දීලා තියෙනවා. එහෙනම් T ඩෙල්ටා S මම මේ පැත්ත ගන්නවා. T ඩෙල්ටා S මේ පැත්තට ගත්තම ඩෙල්ටා H ඍණ ඩෙල්ටා G නේ. T ඩෙල්ටා S මේ පැත්තට ගන්න ඩෙල්ටා G අනිත් පැත්තට. තොර දරුවෝ අහන්නේ මොකද්ද? ඩෙල්ටා S නේ. හරි. ඩෙල්ටා H අගේ වාර දීලා තියෙනවා. පළවෙනි ප්‍රතික්‍රියාව ගැන අහන්නේ. 201.8යි. ඩෙල්ටා H දීලා තියෙන්නේ අපිට. එයාගෙන් අඩු වෙන්න ඕන කවුද? ඩෙල්ටා G. ඩෙල්ටා G දීලා තියෙනවා දරුවෝ 169.6 දින. 169.6 දින. අඩු කරලා බලන්න ඔය ඉස්නාගේ. හොඳේ. මෙයාගේ අඩු කරාම වාට ඒ දරුවෝ පිළිතුරක් එයි. කීයද? 32.26ක් කියලා එන්නේ. 2.6 හරිනේ. 32.26ක් කියලා මවුලෙට කිලෝටි. හරි අඩු කරලා බලන්න. එතකොට දරුවෝ බලන්න මේ T ඩෙල්ටා S ඔයාගේ ආවම කැපිටල් T කියලා කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වයනේ. දරුවෝ නිරපේක්ෂ උෂ්ණත්වය හැමතිස්සෙම ධනනේ දරුවෝ. ඒකට ඍණාගයක් කියන විදිහක් නැහැනේ. ඒක ඩෙල්ටා S මෙයා කැපිටල් T එකෙන් බෙදුවම ධනාගයකින් බෙදුනම එන්නේ ධනාගයක්නේ. එහෙනම් ඔන්න එන්ට්‍රොපි වෙනස ධනාගයක් තමයි ගන්න. ඒතකොට මෙතන කියන්නේ මොකක්ද? පළවෙනි ප්‍රතික්‍රියාවට ඍණ එන්ට්‍රොපි වෙනසක් කියන එක වැරදි. ඒතකොට B ප්‍රකාශය වැරදි. හරි? A ප්‍රකාශය ගත්තා. ඒකත් ඒ ප්‍රකාශිත කරනවා. හරි. C ප්‍රකාශය බලන්න.
මීතේන් මගින් ඔන්න කියන එකින් ඉපදෙන සමාය යොදාගත්ත හැකි එකම ප්‍රතික්‍රියාව දෙවන ප්‍රතික්‍රියාව ඒක නිවන C නිවරයි රින්න එන්ට්‍රෝපි වෙනස රින්න ගිබ්සියෝටිතා ශක්ති පර්යාසයක් තියෙන කාට දෙවන ප්‍රතික්‍රියාවට එයා තමයි සංසිද්ධ වෙන්නේ එහෙනම් දෙවන ප්‍රතික්‍රියාව පමණයි මේකට ගන්න එකම ප්‍රතික්‍රියාව C නිවර D බලන්න තුන්වන ප්‍රතික්‍රියාවට ධන එන්ට්‍රෝපි වෙනසක් බලමු අපි තමයි කියන්නේ අර විදිහටම හදලා බලන්න T delta S කියලා කියන්නේ කවුද delta H ඍණ T ඍණ delta G නේ දාලා බලන්න දත්ත ටික තුන්වෙනි ප්‍රතික්‍රියාව දීලා තියෙනවාට delta අගේ දීලා තියෙන දරු කීයද 254.14 254.14 අඩු කරන්න දරු delta G ටාගයක් දීලා තියෙනවාට 237.7 මේ අගයන් දෙක අඩු කරලා බලන්න. බලන්න දැන් එනාගේ ඩෙල්ටා ටෙස්ට් කීයක් වෙනවද බලන්න. ඔයාගේ අඩු කරාම ඔයාට ඒ දරුවෝ 16.4 බිඳුවක් කියලා ඒවා අඩු කරාම ඔයගොල්ලෝ බලන්න. ඔය අතර බිඳුව මෙතන බලන්න 16.4 බිඳුවක් කියලා. හරි මවුලේට කිලෝ. දැන් බලන්න මෙතන ඊයාගේ කොහොමද දාන්නේ? දැන් ඍණද දාම දෙන්නේ. දාමනේ. එහෙනම් බලන්න මෙතන කියන්නේ ධන එන්ට්‍රෝපි වෙනසක් ඇත කියලා. එතකොට D නිවැරදි. D නිවැරදි. එතකොට CD නිවැරදි. පිළිතුර කීයද? 3. පිළිතුර 3. හොඳයි. 17ට පිළිතුර 3. අවශ්‍ය දෙයක් තියෙනවා ලියා ගන්න. 17ට පිළිතුර 3. එහෙම ලොකු ගාණක් හදන්න නෑ මේ ABCD ප්‍රකාශන. අර්ථ කරලා තමයි ගන්න තියෙන්නේ. LK वर्ग इधर वो आदेश दाम मुक्त कांड का प्रतिक्रिया फ्री रेडिकल रिएक्शन स्टेटमेंट अरे आदेश दाम मुक्त कांड का प्रतिक्रिया ने हम බලන්න මෙයා පෙන්නන්නේ මෙයාගේ දරුවෝ දාම පියවරයන් තුනක් තියෙනවා ආදේශ දාම මුක්ත කාණ්ඩ ප්‍රතික්‍රියා ක්ලෝරිනීකරණයෙන් දරුවෝ ක්ලෝරිනීකරණය සහ බ්‍රෝමිනීකරණය සම්බන්ධව තමයි කතා කරන්නේ අයිඩීනීකරණය කියලා එකක් නෑ අන්තේ එතකොට මේ දෙකෙන් දරුවෝ ක්ලෝරිනීකරණය ගැන තමයි අපි කතා කරන්නේ හරිද එතකොට මේ අයගේ ක්ලෝරිනීකරණ ප්‍රතික්‍රියාව ගත්තොත් ප්‍රධාන වශයෙන්ම පියවර තුනක් යටතේ තමයි සිද්ධ වෙන්නේ. ප්‍රධාන ඵලයන් තුනක් හදනවා ප්‍රධාන පියවර තුනක් යටතේ තමයි සිද්ධ වෙන්නේ මතක් කරගන්න. දාම ආරම්භක පියවර ඊට පස්සේ දාම ප්‍රතිචාරණ පියවර දාම අවසාන පියවර. මොනවද හදන්නේ? ඵලයන් මුක්ත කාණ්ඩක විදිහට එක ඵලයක් හදනවා ඊට පස්සේ දරුවෝ ප්‍රධාන ඵලයක් හදනවා ඊට පස්සේ සුළු ඵලයක් හදනවා. right. දැන් ඔය ප්‍රතික්‍රියාවේ දරුවෝ දාම ප්‍රචාරණ පියවර propagation chain propagation ඔන්න ඔය පියවරේදී හරිද නැත්නම් මේකට කියනවා දාම ව්‍යාප්තිය ඒකෙදි තමයි අපිට ඔය ප්‍රධාන ඵලයන් සහ සුළු ඵලයන් විශාල ප්‍රමාණයක් ප්‍රධාන ඵලයන් විශාල ප්‍රමාණයක් දැක් ගන්න පුළුවන් ප්‍රධාන ඵලයන් සහ මුක්ත කාණ්ඩ හොඳයි එහෙනම් මෙතන මුක්ත කාණ්ඩක මෙන්න මේ ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් මුක්ත කාණ්ඩක හැදෙනවද ඔය පියවරේ එක පියවරකදී නෑ දරුවා හයිඩ්‍රජන් මුක්ත කාණ්ඩ කියලා කෙනෙක් හැදෙන්නේ නැහැ හොඳට මතක තියාගන්න. යම් තැනක ඔය ක්ලෝරිනීකරණය හයිඩ්‍රජන් මුක්ත කාණ්ඩක දීලා තියෙනවා නම් ඒක වැරදි සම්පූර්ණයි. මොකද මෙතන කෙලින්ම උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ දෙක කියලා. හරිද? අය බලන්න දෙයක් නැහැ. ඇයි ඒ හයිඩ්‍රජන් මුක්ත කාණ්ඩක හැදෙන්නේ නැහැ නේ. ක්ලෝරිනීකරණය වා ලියලා ඇතිනේ. හරිද? දාම මම ආයි ක්ලෝරිනීකරණ යාන්ත්‍රණය මෙතන ලියන්න යන්නේ නැහැ. හරිද? ඒක ඔයා හදාarලා තියෙන්නේ. දරුවෝ යාන්ත්‍රණයන් වලදී බන්ධන විඝටනය වන ආකාර දෙකක් තියෙනවානේ. සමවිච්ඡේදනය, විෂම විච්ඡේදනය කියලා. ඒක ඔයා දන්නවනේ. සමවිච්ඡේදනය කියලා කියන්නේ මොකද්ද? A සහ B කියලා පරමාණු දෙකක් ගත්තොත් හරි. මේ පරමාණු දෙක සෑදීමට බන්ධනයක් මේ බන්ධනයේ සෑදීමට පරමාණු දෙකේ ඉලෙක්ට්‍රෝන යුගලක් 10ක් වුණානේ. A ගෙනුත් B ගෙනුත් හරිද? එතකොට සමවිච්ඡේදනය වෙන්නේ මොකද්ද දරුවෝ? මේ බන්ධනයේ සෑදීමට 10ක ඉලෙක්ට්‍රෝන යුගලයෙන් A 10 කරපු ඉලෙක්ට්‍රෝන A ගන්න. එතකොට දරුවෝ එන්න මේ වගේ අර්ධ ඊසක් සයිතිකලයක් තමයි දක්වන්නේ. උන්තර මතක තියාගන්න. සමවිච්ඡේදනයේදී අර්ධ ඊසක් සයිතිකලයක් තමයි දාන්නේ. ඒකට හේතුව තමයි සමාදායක කරපු ඉලෙක්ට්‍රෝනේ තමාද. එහෙනම් B දායක කරපු ඉලෙක්ට්‍රෝනයක් B ගන්න. A එක හටගන්නේ කවුද දරුවෝ? මෙන්න A වල එනම් ඒ ගත්ත ඉලෙක්ට්‍රෝනේ තමයි මෙතන මේ දක්වන්නේ මුක්ත කාණ්ඩ එකක්. B වල එනම් මුක්ත කාණ්ඩ එකක් විදිහට දාන්න. හරිද? මේ මුක්ත කාණ්ඩක ප්‍රතික්‍රියා යාන්ත්‍රණ උත්තේජනය කරන්නේ දරුවෝ පෙරොක්සයිඩ් මාධ්‍ය. පෙරොක්සයිඩ් මාධ්‍යය තමයි මුක්ත කාණ්ඩක යාන්ත්‍රණ උත්තේජනය කරන්නේ. හොඳයි. ඊට පස්සේ බලන්න දරුවෝ මේ සමවිච්ඡේදනය. හොඳයි. එහෙනම් සමවිච්ඡේදනයේදී සෑම විටම
මුක්ත කණ්ඩක තමයි ප්‍රතිඵල. විෂම විච්ඡේදනය ගත්තොත් මේ බන්ධනයේ සෑදෙන දාපු ඉලෙක්ට්‍රෝන අර විෂම විච්ඡේදනයේදී ඉලෙක්ට්‍රෝන යුගලම ගන්නවා යම්. කවුද යම් කෙනා? ඔය පරමාණු දෙකෙන් විද්‍යුත් දාපේ වැඩිම කෙනා තමයි ඉලෙක්ට්‍රෝන යුගලම ගන්න. එහෙනම් ඔයා හිතන්න A වල විද්‍යුත් ඍණතාවයට වඩා B වල විද්‍යුත් ඍණතාවය වැඩි කියලා. B වල විද්‍යුත් ඍණතාවය එහෙනම් බලන්න විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ මොකටද? බන්ධන ඉලෙක්ට්‍රෝන තමා දෙසට ආකර්ෂණය කර ගැනීමේ හැකියාවනද? එහෙනම් මේ බන්ධනයේ සෑදු ඉලෙක්ට්‍රෝන යුගලම හොඳේ දැන් තමාදායක කරපු ඉලෙක්ට්‍රෝන නෙමෙයි. යුගලම තමා දෙසට ආකර්ෂණය කරනවා. කවුද? මෙන්න මේකට B කියලා කියනවා. එහෙනම් බලන්න මෙන්න මේ විදිහට තමයි. ඒකට කියනවා විෂම විච්ඡේදන වෙනවා කියලා. ඉලෙක්ට්‍රෝන යුගලම ගත්ත එක මේ වගේ සම්පූර්ණ හිසක් එනවා. මෙතනින් ප්‍රතිඵල කරන්නේ ඉලෙක්ට්‍රෝන තත්ත්වගෙන ආදරු ඉලෙක්ට්‍රෝන යුගලම ගත්තේ එයාට ඉලෙක්ට්‍රෝන ආරෝපණය ලැබෙනවා. ඍණ ආරෝපණයක්. ඒකෙන් ඉලෙක්ට්‍රෝන ගියානේ. හොඳ ඒකෙන් ඉලෙක්ට්‍රෝන ගියානේ. ඒ හේතුවෙන් ඒට ධන ආරෝපණයක් වෙනවා. විෂම විච්ඡේදනයේදී සෑම විටම අයන තමයි ප්‍රතිඵල කරන්නේ. එතකොට මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ මාධ්‍යයේ සෑදෙන යම් කිසි අයනයක් තියෙනවා නම් ඒ අයනයක් මගේ මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරනවා. මේ ප්‍රතික්‍රියාව මුක්ත කණ්ඩක ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරනකොට මතක තියාගන්න පෙරොක්සයිඩ් මාධ්‍ය. පෙරොක්සයිඩ් මාධ්‍යය තමයි මුක්ත කණ්ඩක ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ. ඔයාලා ඇල්කීන වල නිර්ද්‍රවීය මාධ්‍යයේ දරු HBr පෙරොක්සයිඩ් මාධ්‍ය HBr එක ප්‍රතික්‍රියාව කතා කරනවා නේද? ඒක දරුවා යාන්ත්‍රණයක් කියන්නේ නැහැ නේ. යාන්ත්‍රණය වාගේ සිලබස් එකේ නැහැ. ඒ යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ මුක්ත කණ්ඩක යාන්ත්‍රණයක් කරා. මුද්‍ර මතක තියාගන්න. ප්‍රතිමා කෝණික කීර්ති අනුරූප මුක්ත කණ්ඩක යාන්ත්‍රණයක් කරා තමයි සිද්ධ වෙන්නේ. හරි? රයිට්. එහෙනම් මේ දෙකෙන් දරුව සමවිච්ඡේදනය තමයි මේක කියනවා සමවිච්ඡේදනය. මේක කියන්නේ විෂම විච්ඡේදනය. යාන්ත්‍රණයකදී බන්ධන විකටන වෙන ආකාර දෙක. හරි? මේ සමවිච්ඡේදනයේ සෑම විටම මුක්ත කණ්ඩක තමයි ප්‍රතිඵල වෙන්නේ. එහෙනම් මේ පියවර ඔස්සේ තමයි මෙන්න මේ යාන්ත්‍රණය ඔස්සේ තමයි ආදේශ දම් මුක්ත කණ්ඩක ප්‍රතික්‍රියාව වන ඇල්කේන වල ලාක්ෂණික ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. හරිද? එහෙනම් මෙතන හයිඩ්‍රජන් මුක්ත කණ්ඩක කොයි වෙලාවකවත් ප්‍රතිඵල කරන්නේ නැහැ ඇල්කේන වල. හොඳේ? මතක තියාගන්න ඇල්කේන වල ක්ලෝරිනීකරණ යාන්ත්‍රණයේදී හයිඩ්‍රජන් මුක්ත කණ්ඩක කිසිම විටකදී ප්‍රතිඵල කරන්නේ නැහැ. හරිද? දාම ආරම්භක පියවරේදී දැන් මේක සිද්ධ කරන්න දරුවෝ මේ විසරිත හිරු එළිය හමුවේ මෙතේන් ක්ලෝරිනීකරණය තමයි තියෙන්නේ වාගේ සිලබස් එක වලට කතා කරන්නේ. හරිද? නමුත් විභාගයට මෙතේන් ගන්න විභාගයට ආන්නේ ප්‍රොපේන්. හරිද? ඇයි මෙතේන් අහලා එපා වෙලා දැන් ජී ප්‍රොෆෙසර්ට. හරිද? මෙතේන් වල දැනුම උපයෝගී කරගෙන ප්‍රොපේන් පිළිබඳව නැත්නම් එතේන් පිළිබඳව තමයි අහන්නේ විභාග. හරි? ඒ පිළිබඳව දැන් මේක ඇවිල්ලා 2013 එකක් නේ. එතන දීලා තියෙන කෙලින්ම මෙතේන් දැන් ප්‍රශ්න වල ඕව අහන්නේ නැහැ නේද? වරම වැදගත් කාරණයක් කියලා දෙන්න යන්නේ. හරිද? මුක්ත කණ්ඩක හදන්නේ කොහොමද? ප්‍රධාන ඵලයන් හදන්නේ කොහොමද? සුළු ඵලයන් හදන්නේ කොහොමද කියලා MCQ ටිප් එකක් කියලා දෙන්න යනවා. හරිද? යාන්ත්‍රණය ලියන්න නැතුව ටිප් එකක් කියලා දෙන්න නේ බලන්න. යාන්ත්‍රණය ලියන්න නැතුව කොහොමද මුක්ත කණ්ඩක හදන්නේ? මම ගන්නවා මේකේ උඩාම කියන්නේ කොහොමද මෙයාගේ මුක්ත කණ්ඩක අපි බලමු. කොහොමද දාම ආරම්භක පියවරේදී ක්ලෝරින් අණුවක් ක්ලෝරින් නේ හරි විසරිත හිරු එළිය හමුවේ ක්ලෝරින් සමග මේතෙන් ප්‍රතික්‍රියාව මෙලියක් ක්ලෝරින් අණුවක් දරුවෝ සමවිච්ඡේදනය වෙලා මේ විදිහට දරුවෝ මුක්ත කණ්ඩක දෙකක් ප්‍රතිඵල කරනවානේ මුක්ත කණ්ඩක දෙකක් ප්‍රතිඵල කරනවානේ මේ බන්ධනයේ සෑදීමට තමාදායක කරපු ඉලෙක්ට්‍රෝනේ තමා ගන්න මුක්ත කණ්ඩක දෙකක් හරි හරිද එහෙනම් ක්ලෝරිනීකරණයේදී අනිවාර්යයෙන්ම දාම ආරම්භක පියවරේදී ක්ලෝරින් මුක්ත කණ්ඩකයක් ප්‍රතිඵල කරනවා ඒක ඉතින් අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ බ්‍රෝමිනීකරණයේදී නම් බ්‍රෝමින් මුක්ත කරනවා. හරි. එයා හරි. ඊට පස්සේ දරුවෝ මොකද්ද කරන්න ඕන? හොඳට අහගන්න. තියෙන ඇල්කේනි හයිඩ්‍රජන් එකක් ඉවත් කරලා ලැබෙන කාබන් අඩංගු මුක්ත කණ්ඩක සංඛ්‍යාව. කවුද? CH3 මුක්ත කණ්ඩක. හරි. තිබෙන ඇල්කේනයෙන් හයිඩ්‍රජන් එකක් ඉවත් කරලා ලැබෙන කාබන් අඩංගු මුක්ත කණ්ඩකය කවුද? CH4 දෙනවා. හයිඩ්‍රජන් එකක් ගියාම CH3 මුක්ත කණ්ඩකයයි. පැහැදිලිද? ඊට පස්සේ ලැබෙන මුක්ත කණ්ඩකයේ සියලුම හයිඩ්‍රජන් ක්ලෝරින් සංයෝජන ටික ලියාගෙන යන්න. සියලුම හයිඩ්‍රජන් ක්ලෝරින් සංයෝජන ටික ලියාගෙන යන්න. එහෙනම් CH3 තියෙනවනේ දරුවෝ. එහෙනම් මේ හයිඩ්‍රජන් ගන්න තුන වන විදිහට. එහෙනම් හයිඩ්‍රජන් ගන්න තුනයිනේ. එහෙනම් එක හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් කරලා ක්ලෝරින් කෙනෙක් ගන්න. එතකොට CH2 CH. right. දැන් සේරම 2 1 3. එයත් මුක්ත කණ්ඩක. ඊට පස්සේ තව හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් කරලා CH Cl2 මුක්ත කණ්ඩක. හරි. හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් කරලා ක්ලෝරින් කෙනෙක් ඊට පස්සේ තව හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් කරාම C Cl3 මුක්ත කරනවා.
හරිනේ. ඔන්න මුක්ත කණ්ඩක ටික. මෙතෙන් ක්ලෝරිනීකරණය ලැබෙන්නේ ඔය ටික. මුක්ත කණ්ඩක. හොඳයි. මෙතෙන් ක්ලෝරිනීකරණය වාට ලැබෙන මුක්ත කණ්ඩක ටික තමයි දරුවෝ මේ තියෙන්නේ. රයිට්. ඊට පස්සේ මේ මුක්ත කණ්ඩක. කොහෙන්වත් මේව කියලා දෙන්නෙත් නෑ කමන්නේ. ප්‍රධාන ඵල. ඕනකම තියෙන උණු මේව කරගනි එච්චර. හරි ප්‍රධාන ඵලය හැදෙන්නේ කොහොමද දරුවෝ? ප්‍රධාන ඵලයක් හැදෙන්නේ. බලන්න. මීතේන් තියෙනවා. මේ මීතේන් වලින් දැන් කවුරුත් අයින් කරන්නේ නැත. තියෙන ඇල්කේනේ හයිඩ්‍රජන් ගන්න තියෙනවානේ 4යි. එහෙනම් එහි සියලුම හයිඩ්‍රජන් ක්ලෝරින් සංයෝජන ටික ලියන්න. හයිඩ්‍රජන් ගන්න 4ක් වෙන විදියට අංකය 4 වෙන විදියට සියලුම හයිඩ්‍රජන් ක්ලෝරින් සංයෝජන ටික ලියන්න. එහෙනම් CH3Cl කියලා මට ලියන්න පුළුවන් එක ප්‍රධාන ඵල. ඊට පස්සේ මේ 3 1 4යිනේ. හරි. ඊට පස්සේ තව හයිඩ්‍රජන් කෙනෙක් වෙනකොට ක්ලෝරින් කෙනෙක් ගන්නවා. එතකොට CH2Cl right. එක. ඊට පස්සේ තව හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් කරනවා. CHCl3 right. 3යි. තව හයිඩ්‍රජන් කෙනෙක් ඉවත් කරනවා. CCl4. ඔය තියෙන මේ ප්‍රධාන ඵලයන් ටික. ප්‍රධාන ඵල. හොඳයි. ඊට පස්සේ සුළු ඵල. සුළු ඵල කොහොමද ලියන්නේ? හරි. සුළු ඵල ලියන්නේ දරුවෝ බලන්න. D ඇති ඇල්කේනේ කාබන් ගණන දෙගුණයක් උ. ඇල්කේන. හවුද? කාබන් ගණන එකයි නම් ඇල්කේනේ පොදු සූත්‍රය මොකක්ද දරුවෝ? CnH2න් ධන දෙකනේ. ඒක ඔයාලා දන්නවනේ. CnH2න් ධන. එහෙනම් D ඇති ඇල්කේනේ කාබන් ගණන දෙගුණයක් උ කෙනා කවුද? කාබන් ගණන එකයි නම් දෙවරක් එක දෙකයි. කීයද එන්නේ? මෙතනට කාබන් ගණන දෙගුණයක් උඩ ගෙන. එහෙනම් කාබන් ගණන එකයි නම් දෙගුණයක් උඩ ගෙන දෙකක් වෙන්න එපා. එහෙනම් C2 කීයද? මෙන්න මේ කියන ඇල්කී. C2H6. හොඳයි. මෙතන දෙකක් දැම්මා දෙවරක් දෙක 4යි දෙක 9යි. CnH2න් තරද. D ඇති ඇල්කේනේ කාබන් එකයි. ඒකේ දෙගුණයක් උඩ ගෙන කාබන් දෙකක් වෙන්න එපා. ඒ ඇල්කේනේ කවුද? මේ ඒතේ. මෙතෙන් නෙමෙයි. D ඇති ඇල්කේනේ කාබන් ගණන දෙගුණයක් වූ ඇල්කේනේ සහ එහි සියලුම හයිඩ්‍රජන් ක්ලෝරින් සංයෝජන ටික ලියන්න යන බලන්න. බලන්න මම මේ CH3 එහෙමම තියාගෙන CH2C ඔන්න එකක්. ඊට පස්සේ CH3 එහෙමම තියාගෙන CHCl2 right. ඊට පස්සේ CH3 එහෙමම තියෙනවා එයා තාම මොකුත් දුන්නේ නැහැ. CCl3 right. ඊට පස්සේ මෙයා ඉවරයි. දැන් මේ ටික ගන්න. CH2Cl CCl3. ඔය දෙක දරුව අපිට දිගට ලියාගෙන යන්න පුළුවන්. හරි. ඔය සියල්ලම සුළු ඵලයන් විදිහට ලැබෙනවා. එහෙනම් ප්‍රධාන ඵල උත්තරාණ්ඩ ලියන්නේ කොහොමද? ප්‍රධාන ඵල ලියන්නේ කොහොමද? සුළු ඵලයන් ලියන්නේ කොහොමද කියලා ඔන්න කෙටි ක්‍රමයක් MCQ ටිප් එකක් දරුවෝ. ආයේ මේ යාන්ත්‍ර ලියලිය ඉන්න ඕනේ නැහැ. ඕන නැල් කියන එක ලියන්න. එතෙන් දුන්නා ප්‍රොපේන් දුන්නා බියුටේන් දුන්නා එන්ටේන් දුන්නා ඕන කෙනෙක්ට ඕක ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? මුක්ත කණ්ඩක ලියන්නේ D ඇති ඇල්කේනේ හයිඩ්‍රජන් ගන්න එකක් අඩුවෙන් ලැබෙන කාබන් අඩංගු මුක්ත කණ්ඩකයේ සහ ඒ සියලුම හයිඩ්‍රජන් ක්ලෝරින් සංයෝජන ඒ ඇතුලේ ක්ලෝරින් මුක්ත කණ්ඩකයේ තියෙනකොට කොහොමත් ක්ලෝරින් මුක්ත කණ්ඩකයේ තියෙනවා සමවිච්ඡේදනේ. ඊට පස්සේ D ඇති ඇල්කේනේ සියලුම හයිඩ්‍රජන් ක්ලෝරින් සංයෝජන ටික කිසිදු වෙනසක් කරන්නේ නැහැ. ඊට පස්සේ සුළු ඵල ගන්න කොහොමද? D ඇති ඇල්කේනේ කාබන් ගණන බලනවා. එයාගේ දෙගුණයක් වුණු කාබන් සහිත ඇල්කේනේ බලනවා. එයාගේ සියලුම හයිඩ්‍රජන් ක්ලෝරින් සංයෝජන. right. හරි එහෙනම් මේකට පිළිතුරු ඉතින් දෙකනේ. මෙතන කොහෙවත් හයිඩ්‍රජන් මුක්ත කණ්ඩක නෑ. right. මට ওই ටික තමයි වාට කියන්න අවශ්‍යනේ ඔය ගැටලුව අරගෙන. දැන් මේ එක්කෙනෙක් කෙනාගේ බලන්න ශක්ති සටහනක් උඩට දීලා තියෙනවා දරුවෝ. XY ගෙන් Z ප්‍රතිඵල කරනවා. මේක තාපක දායක ප්‍රතික්‍රියාව. මොකද ප්‍රතික්‍රියක වල ශක්තියට වඩා ප්‍රතිඵල වල ශක්තිය අඩු වෙලා තියෙනවානේ. පද්ධතියෙන් පරිසරයේ තාපය විමෝචනය කරලා තියෙනවා. එතකොට තාපදායක ප්‍රතික්‍රියාවලදී පරිසරයේ උෂ්ණත්වය ඉහළ යනවා. හරි. ඒ පද්ධතියෙන් පරිසරයේ තාපය දායක කරනවානේ. ඔකට පරිසරයේ උෂ්ණත්වය ඉහළ යනවා. පද්ධතිය සිසිල් වෙනවා. හරි. right. එහෙනම් බලන්න දරුවෝ මෙතන. D ඇති ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය රඳා පවතින. මම කිව්වා දරුවෝ x සහ y කියන දෙන්නගේ හරි මේක මම ආයෙ ලියන්න යන්නේ නැහැ. මම මේක හොඳට පැහැදිලි කරා ඉස්සෙල්ලා. මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක් ගත්තොත් හරිද? තාපදායක ප්‍රතික්‍රියාවන්නේ. මේ තියෙන ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය forward ආපසු ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය මේ තියෙනවා. හරිද? මෙතන ඔයාලට දීලා තියෙනවා ඔය කියන අගයන් delta E1 delta E2 delta E3 කියලා.
හරි මේ තියෙන එන්තල්පි පරයාස ප්‍රතික්‍රියා සහ ප්‍රතිඵල අතර ශක්ති වෙනස. හරි හරි එහෙනම් බලන්න මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය රඳා පවතින කවුරුන් මතද? මම කිව්වට කරු මෙන්න මේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව ඉදිරි ප්‍රතික්‍රියාව මත මොකද x සහ y ප්‍රතික්‍රියා කරනු හැකිතාක් ලං වෙමින් අග්නේ සංකීර්ණයක් සෑදීමට යම් කිසි ශක්තියක් වැය වෙනවා. ඔය මෙන්න මේ සංක්‍රාමී අවස්ථාව අභිභවා ගියොත් තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. තාපදායක හෝ වේවා තාප අවශෝෂක හෝ වේවා මෙන්න මේ කියන ශක්තිය අභිභවා ගියා. එහෙනම් මේ ශක්තිය මත තමයි ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය රඳා පවතින්නේ. එහෙනම් කවුරු මතද? ඩෙල්ටා E1 මත පමණයි. උත්තරේ 1. මෙතන මෙයාලා දීලා තියෙන්නේ ඩෙල්ටා E1 කියලා. මෙයා මත පමණයි ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය රඳා. හරි 19 ඊට පිටතට එතකොට 1 බවට පත් 19ට 1 පිළිතුරු. right 20 වෙනි ප්‍රශ්නේ බලමු අපි. 20 වෙනි ප්‍රශ්නේ ආනන්දරු සත්‍ය සත්‍ය ප්‍රකාශන කීපයක් තියෙන්නේ. දැන් මේ වගේ ප්‍රකාශන කොහොමද කරන්නේ? මේ වගේ ගණන් දුන්නම කොහොමද කරන්නේ? මේ වගේ ප්‍රශ්න. දැන් ඔය අවසාන ප්‍රශ්න 10 තියෙනවා නේද? මේ වගේ ගණන් නැහැනේ. ප්‍රකාශන තියෙන්නේ පළමු ප්‍රකාශය දෙවෙනි ප්‍රකාශය. හැබැයි ඉතින් ළමයි බහුතරයකට වරදින්නත් උතන. හරිද? වරදින්නෙත් ඔය ටිකම. ඒක වෙනම ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕන. හරිද? මේ ප්‍රකාශන ටික අවුරුදු 10ක 15ක විතර අරගෙන අර ඔය ප්‍රශ්න ටික වෙනම කරගෙන යන්න එක දිගට. එතකොට ඔයාලට ඔගේ පැටර්න් එක අහුවෙයි. හරි? ප්‍රොෆෙසර් ආලා තියෙන ඔය ටික එකම පැටර්න් එක. ඔයාලට අහුවෙනවා. අවුරුදු 15ක 20ක විතර පුළුවන් නම් 20ක. හරි 2000 ඉඳන් 2020ට යනකම් ප්‍රශ්න ටික අරගෙන එක දිගට කරගෙන යන්න දරුවෝ. හරිද? එතකොට ඔයාලට ඉබේටම ටික අහුවෙයි. හරි බලන්න එහෙනම් 20 වෙනි ප්‍රශ්නේ බලමු අපි. 20 වෙනි එක පෙන්ටේන් ඔය මෞලික ස්කන්ධය දීලා තියෙන්නේ මාස් weight එක 72යි. පෙන්ටේන් වල 72යිලු තාපාංකයට වඩා ඉහළ තාපාංකයක් බියුටනෝන් එයාගේ 72යිලු වලට බලමු අපි. දැන් මේ සත්‍ය ප්‍රකාශ කොහොමද කරන්නේ? ඔයා පළවෙනි ප්‍රකාශය කියවනවා දෙවෙනි ප්‍රකාශය කියවනවා. මම නම් රෙකමන්ඩ් කරන්නේ මේකට. පළවෙනි ප්‍රකාශයක් කියලා දෙවෙනි ප්‍රකාශයක් කියවලා ආයෙත් පළවෙනි ප්‍රකාශය. හරි. නැත්නම් පළවෙනි ප්‍රකාශය කියවලා ඒක හරිද වැරදිද කියලා දාන්න එපා. මොකද පළවෙනි ප්‍රකාශයේ දරු ඒ සම්බන්ධ යම්කිසි කාරණයක් දෙවෙනි ප්‍රකාශයේ දීලා තියෙන්න පුළුවන්. මොකද ඔයා පළවෙනි ප්‍රකාශයේ වැරදි දෙයක් ඔස්සේ හිතාගෙන ගියොත් දෙවෙනි ප්‍රකාශයේ ආය අපරාධ වෙනවා. හරිද? පළවෙනි ප්‍රකාශය කියවලා දෙවෙනි එකත් කියවලා නැවත එන්න පළවෙනි ප්‍රකාශය. හරිද? වම බලා දකුණ බලන්න නැවතත් මමට. හරිනේ? එහෙනම් බලන්න 20 වෙනි එක. පෙන්ටේන් අපි අද ගමු පෙන්ටේන්. පෙන්ටේන් කියන්නේ කාබන් කීයද? 5. 1 2 3 4 5. ඒන් කියලා කියන්නේ එහෙනම් මේක ඇල්කී පෙන්ටේන්. එලිම මෙන්න මේ කියන කෙනා ගැන තමයි කියන්නේ. පෙන්ටේන්. හරි මෙයාගේ දරුවෝ මෞලික ස්කන්ධය දීලා දිනවා සමාන මෞලික ස්කන්ධ දෙන්නෙක් දීලා තියෙන්නේ. එහෙනම් දරුවෝ අපට ද්‍රවාංක තාපාංකයේ බලපාන ප්‍රධාන සාධක දෙක මොනවාද? ආන්තරණක ආකර්ෂණ බලයි සාපේක්ෂණක ස්කන්ධයයි. සාපේක්ෂ සමාන සාපේක්ෂණක ස්කන්ධව දීලා තියෙනවාට 72 ගානේ දෙන්නගේ සංයෝග දෙකක් දීලා. හරිද? එක්කෙනෙක් දීලා තියෙනවා පෙන්ටේන් අනෙක් කෙනා කවුදරු දීලා තියෙන්නේ 2 බියුටනෝන්. 2 බියුටනෝන්. බියුට්නේ කාබන් දාමේ බියුට්. එහෙනම් කාබන් කිය 2 2 3 4. 2 කියලා කියන්නේ දෙවෙනි කාබන්ද තියෙන්නේ. ඕන්. ඕන් කියන්නේ කීටෝනයක්. කීටෝනයක් කියන්නේ ටෝන් එක කොහමද එන්නේ? ඕන් කියලානේ. right. එහෙනම් බලන්න. 2 බියුටනෝන් කියන්නේ මෙයා. හරි. CH3 2 බියුටනෝන්. බලන්න දරුවෝ මේ අයගේ තියෙන බලවර්ග අපි කියමු. මොකද සාපේක්ෂණක ස්කන්ධ සමාන වෙලා දෙන්නගේ. එතකොට අපිට තරඟ කරන්න තියෙන එකම සාධකය කවුද? අන්තරණක ආකර්ෂණ බල. දරුවෝ මේ L කියන කියලා කියන්නේ නිර්ද්‍රවීය සංයෝග. නිර්ද්‍රවීය සංයෝගවල තියෙන බල වර්ගය මොනවාද? ලන්ඩන් අපකිරණ බල. නැත්නම් වැන්ඩවාල් ප්‍රේරිත ද්විතරව ප්‍රේරිත ද්විතරව බල. ඔය සේරම එකයි. අපි කියන්නේ සාමාන්‍ය ලන්ඩන් අපකිරණ බල. ලන්ඩන් අපකිරණ බල. නැත්නම් ලන්ඩන් බල කියලා කියනවා අපකිරණ බල කියලා. සාමාන්‍යයෙන් කියනවා ලන්ඩන් අපකිරණ බල. dispersion forces. හරිද? ඒ වගේම මෙන්න මේ ඔයාලට පේන මේ කීටෝන වල දරුවෝ කාබන් ඔක්සිජන් බන්ධනය ද්‍රවීකරණය වෙලා තියෙන්නේ. මේවා නිර්ද්‍රවීයයි. මේවා නිර්ද්‍රවීය. හරිද? කාබන් ඔක්සිජන් දරුවෝ විද්‍යුත්තා මෙලෙසක් කියන ඔක්සිජන් ඩෙල්ටා ඍණ ලෙසත් කාබන් ඩෙල්ටා ධන ලෙසත් ද්‍රවීකරණය වෙනවා. ඒ ද්‍රවීකරණය හේතුවෙන් ද්විතරව බල හට ගන්නවා මෙන්න මේ කියන අණු අතර. අන්තර් අණුක කියලා කියන්නේ අණු දෙකක්. හොඳේ.
ඩයිපෝල් ඩයිපෝල් කියන්නේ ද්විද්‍රව බල හට ගන්නවා. මෙයාලගේ බල වර්ගයේ ද්විද්‍රව බල. දැන් ඔයාලා දන්නව දරුවෝ අපි සිලබස් එකේ ඉන්න ඇලිපැටික නිර්ද්‍රවීය තුන්දෙනා කවුද? ඇල්කේන් ඇල්කීන් ඇල්කයි. ඒ තුන්දෙනාගෙන් අඩුම ද්‍රවාංක තාපාංක කාටද තියෙන්නේ? සාපේක්ෂව සමානානුක ස්කන්ධ භෞතිකය ගත්තොත් අඩුම ද්‍රවාංක තාපාංක තියෙන්නේ ඇල්කීන්. ඊට වඩා වැඩි ඇල්කේන්. ඊට වඩා වැඩි ඇල්කයි. නිර්ද්‍රවීය සංයෝගවල තමයි ද්‍රවාංක තාපාංක අඩු. ඒකට හේතුව එයාලගේ තියෙන්නේ ලන්ඩන් අප කියන බල. හරි. දුර්වල ලන්ඩන් අප. ඊට වඩා වැඩි දරුවෝ මේ ද්විද්‍රව බල සහිත ද්‍රවීය සංයෝගවල ද්‍රවාංක තාපාංක. මොකද ආකර්ෂණ බල වැඩි වෙද්දී එයාලගේ අණු දෙකක් අතර ආකර්ෂණ බල වැඩි වෙද්දී වැඩි ශක්තියක් යොදන්න වැඩි තාපාංකයක් දෙන්න ඕන. ඒ ආකර්ෂණ බල බිඳලා ද්‍රව අවස්ථාවේ සිට එක්ක වායු අවස්ථාවට රැගෙන යනවා. හරි. නැත්නම් ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට රැගෙන යනවා. හරි. එහෙනම් බාහදරුවෝ මෙතන කියන තාපාංකය තාපාංකය වැඩි වෙනවා. හරි. එතන මේ කියන L කියන එකට වැඩිය 10 වලට වඩා ඉහළ තාපාංකයක් 2 බියුටනෝල් වලට තියෙනවා. හරි. ඒක බලන්න කලින් ඒක කියවලා අනිත් ප්‍රකාශනයට යන්න බලන්න. 10 අනුවතර හයිඩ්‍රජන් බන්ධන නැත්ත. හයිඩ්‍රජන් බන්ධන නෑනේ කොහොමද 10 වල කොයි හයිඩ්‍රජන් බන්ධන? ඒක හරි. එහෙම දරුවෝ බලන්න. එතන කියනවා 10 වල හයිඩ්‍රජන් දැන් පළවෙනි ප්‍රකාශෙත් හරි. හරි 10 වලට වැඩිය ද්‍රවාංක තාපාංක වැඩි 2 බියුටනෝල් වල. හරිද? ඒකට හේතුව දරුවෝ මෙයාගේ ලන්ඩන් අප කියන බල දුර්වලයි මෙයාගේ ද්විද්‍රව බල වලට වඩා. ඒක හරිනේ. එහෙනම් බලන්න දරුවෝ. පළවෙනි ප්‍රකාශයේදී හරි දෙවෙනි ප්‍රකාශය මොකක්ද කියන්නේ? දෙවෙනි ප්‍රකාශය කියනවා මේ ඇල්කේන් වල නැත්නම් පෙන්ටේන් වලට හයිඩ්‍රජන් බන්ධන නැහැ. ඔව් හයිඩ්‍රජන් බන්ධන නැහැනේ. එහෙම හයිඩ්‍රජන් බන්ධන නැති වුණ හින්දාද දරුවෝ මේ පෙන්ටේන් වලට වැඩිය 2 බියුටනෝල් වල ද්‍රවාංක තාපාංක වැඩි නෑනේ. දෙවැන්නේ පළමුවෙන් පැහැදිලි කරන්නේ නෑනේ. හේතුව දෙක. දෙවැන්නේ පළමුවෙන් දෙවෙනි ප්‍රකාශයේ පළවෙනි ප්‍රකාශය පැහැදිලි කරන්නේ නෑනේ. හේතුව දෙක. හරි. හරි දෙක. ඉස්සන පිළිතුරු දෙක. හේතුව දෙක. 21 බලමු අපි. 21 බලන්න. අවශ්‍ය දෙයක් තියෙනවා ලියා ගන්න. හරි. 21 වෙනි ප්‍රශ්න බලමු දරුවෝ අපි. මම එකම කරනවා. බලන්න 2 methyl 2 propanol. හරි propanol නෝල් කියන්නේ ඇල්කොහොලයක් නේ. ඇල්කොහොල් ඕල් කියලා නේ අවසන්. එහෙනම් මෙතන propanol කියන්නේ ඇල්කොහොලයක්. වඩා වේගයෙන් 2 methyl 1 propanol සාන්ද්‍ර HCl සිංක් ක්ලෝරයිඩ් සමග ආවේනිතාවයක් ලබා. ඊළඟ ප්‍රකාශයට බලමු. ද්විතීක කාබෝකැටයන් ප්‍රාථමික කාබෝකැටයන් වලට වඩා ස්ථායී. රයිට්. නැවතින වම්පස ප්‍රකාශයට. 2 methyl 2 propanol ඕර්ගනයිසේෂන් එක කියන්නේ ප්‍රොපනේ. රයිට්. කාබන් 3යි 2 methyl දෙවනි කාබන්ට මෙතිල් කාණ්ඩේ පහලින් දාන්න මෙතිල් 2 methyl 2 එතිල් කාණ්ඩේ දැම්මා දෙවනි කාබන්ට propanol and 2 methyl 2 propanol alcohol. right යාවද ඊළඟ කෙනා බලමු 2 methyl 1 propanol 2 methyl 1 propanol එහෙනම් prop කියලා තියෙනවා මෙතිල් කාණ්ඩේ මෙයාට මේනවා 1 කියන්නේ මෙන්න මෙයා CH2OH එයාට තමයි OH කාණ්ඩේ සම්බන්ධ වෙලා තියෙන්නේ පැහැදිලිනේ 2 methyl 2 propanol 2 methyl 1 propanol මෙතන තව CH කෙනෙක් හරිනේ බාරදරු මේ කියන අය ඔයා දන්නවද ඇල්කොහොල් දක්වන ප්‍රධාන ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා ඇල්කොහොල් වල ආම්ලිකතාවයේ විදහා දක්වන ප්‍රතික්‍රියායි දරුවෝ නියුක්ලියොෆිලික් ආදේශ ප්‍රතික්‍රියා තියෙනවා එතකොට ආම්ලිකතාවයේ විදහා දක්වන ප්‍රතික්‍රියා මොනවාද ROH වල ROH නේ දරුවෝ ඇල්කොහොලයක් කියන්නේ OH බන්ධන විදීම ආශ්‍රිත ප්‍රතික්‍රියා තමයි මෙතනින් H+ පිට වෙන හින්දා ආම්ලිකතාවයේ විදහා දක්වන ප්‍රතික්‍රියා උදාහරණයක් විදිහට ස්ටරීකරණ හරි ඒ වගේම ඇල්කොහොල් වල මේ R කාණ්ඩයේ කාබන් සහ ඔක්සිජන් අතර CO බන්ධනය නැත්නම් R O බන්ධනයේ විඝටනයේ විමාශිත ප්‍රතික්‍රියා ගත්තොත් ඒ ඇවිල්ලා නියුක්ලියොෆිලික් ආදේශ ප්‍රතික්‍රියා ඇල්කොහොල් දක්වන නියුක්ලියොෆිලික් ආදේශ ප්‍රතික්‍රියා හරිද එතකොට උදාහරණයක් විදිහට දරුවෝ මේ ලූකස් ප්‍රතිකාරකය කියලා කියන්නේ කාටද
නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl සමග ප්‍රතික්‍රියා. හරිද? දැන් මේ ප්‍රතික්‍රියාව ගත්තොත් සාන්ද්‍ර HBr එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්, සාන්ද්‍ර HI එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඇල්කොහොල සාන්ද්‍ර අම්ලත් එක්ක ප්‍රතික්‍රියාව සිදු කරනවා. මේක ගන්න. හරිද? ඇල්කොහොල සාන්ද්‍ර අම්ලත් එක්ක ප්‍රතික්‍රියාව සිදු කරනවා කවුද? මේ සාන්ද්‍ර අම්ල කියලා කියන්නේ හයිඩ්‍රෝහෙලික් ඇසිඩ්. හයිඩ්‍රෝහෙලික් හයිඩ්‍රෝජන් හෙලික් කියලා කියන්නේ හැලජන පරමාණු. HX කියලා ගන්න පුළුවන්. හයිඩ්‍රෝහෙලික්. එතකොට HCl HBr HI කියන තුන් දෙනාම ගන්න පුළුවන්. හයිඩ්‍රෝහෙලික් හයිඩ්‍රජන් හෙලයිඩ්. හොඳයි. ඊට මෙන්න මේ කියන හයිඩ්‍රෝහෙලික් ඇසිඩ් එක්ක ප්‍රතික්‍රියාව ගත්තොත් ප්‍රාථමික ද්විතීක ත්‍රුතික ඇල්කොහොල් OH කාණ්ඩයේ සම්බන්ධ කාබන්ට R කාණ්ඩ තුනයි මේ ඉන්නේ ත්‍රුතික ඇල්කොහොල්. OH කාණ්ඩයේ සම්බන්ධ කාබන්ට R කාණ්ඩ එකයි මේ ඉන්නේ ප්‍රාථමික ඇල්කොහොල්. හොඳයි. තේරුම් ගන්න. ඇල්කොහොල් දක්වන නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාවලදී සාන්ද්‍ර HI එක ප්‍රතික්‍රියාව ඍජුවම සිද්ධ කරන්න පුළුවන් කරුවොත් අපිට මෙයාගේ අයඩයිඩ් බැන නියුක්ලියෝෆයිලයක් ඉදිරියට මේ OH කාණ්ඩෙට ගිහිල්ලා ආදේශ එතකොට දරුවෝ මේවට අනුරූප ප්‍රතික්‍රියාවක් තියෙනවා. පියවර දෙකකින් තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. පියවර ප්‍රතික්‍රියාව. හරිද? ඒක ඔයාලා ගන්න. හරිද? එහෙනම් දරුවෝ බලන්න ඇල්කයිල් අයඩයිඩ් එක ප්‍රතිඵල කරනවා. එතකොට හරිද? ඊට පස්සේ සාන්ද්‍ර HBr එක ප්‍රතික්‍රියාව ඍජුවම සිද්ධ කරන්න පුළුවන්. මේ දෙන්නම එක කරනවා. එතකොට දරුවෝ මේ බ්‍රෝමයිඩ් අයනේ නියුක්ලියෝෆයිලයක් විදිහට ප්‍රතික්‍රියා කරලා එල්ලා OH කාණ්ඩය වෙනකොට ආදේශ. එතන බ්‍රෝමින් පරමාණුක් සම. එතකොට නියුක්ලියෝෆිලික ආදේශයක් සිද්ධ වෙනවා. හරිද? ඊට පස්සේ මේ සාන්ද්‍ර HCl වලට අමුවේ තනියෙන් මේක කරන්න බෑ. හරිද? සාන්ද්‍ර HCl වලට තනියෙන් මේක කරන්න බෑ. උදව්වට එක්කෙනෙක් ඕන. මොකද ඒක සිද්ධ වෙන්නේ පියවර දෙකකින් නෙමෙයි. පියවර තුනකින් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ දරුවෝ. ඒ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ රඳා පවතින සෙමින්ම සිදුවන පියවරක් තියෙනවා. සක්‍රිය ශක්තිය වැඩිම පියවර, දෙවනි පියවර, ඒ පියවර තමයි කාබෝකැටයන් හැදෙන්නේ. කාබෝකැටයන් හැදෙන්නේ. ඒ කාබෝකැටයන් හැදෙන ශීඝ්‍රතාවය අනුව ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය රඳා පවතිනවා. ඒ කාබෝකැටයන් දරුවෝ ස්ථායීතාවය ගත්තොත් ඔබ දන්නවා කාබෝකැටයන් හේවත් කාබෝනියම් අයන වල ස්ථායීතාවය ත්‍රුතික කාබෝකැටයන් වල තමයි වැඩිම ස්ථායීතාවයක් තියෙන්නේ. ඊට වඩා අඩුයි ද්විතීක කාබෝකැටයන් වල, ඊටත් වඩා අඩුයි ප්‍රාථමික කාබෝකැටයන් වල. හරිද? එතකොට සංප්‍රයුක්ත ව්‍යුහ හදනවා නම් යම් කෙනෙක් අපි ප්‍රාථමික ද්විතීක ත්‍රුතික බව සලකා බලන්නේ. ඒක බලන්න නැතුව සංප්‍රයුක්ත ව්‍යුහ කරන වැඩි වෙන පිළිවෙලට අපි කාබෝනියම් අයනේ ස්ථායීතාවය ගන්න. හරිද? එහෙනම් බලන්න දරුවෝ මේ HCl වලට තනියෙන් මේ ක්‍රියාවලිය කරන්න බෑ. ක්ලෝරයිඩ් වලට ඕනි කෙනෙක් නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් කියලා ලුයිස් අම්ලයක් වත්තරෝ නා උත්ප්‍රේරකයේ විදිහට ප්‍රතික්‍රියා කරනවා. මේ උත්ප්‍රේරකයේ පහර දෙන්නේ කොහෙටද? සක්‍රිය ශක්තිය වැඩිම සෙමින්ම සිදුවන පියවර වන අර කාබෝකැටයන් හදන පියවරට. හරිද? මේකේ යාන්ත්‍රණයක් තියෙනවා. ඔයාලා දන්නවා. යාන්ත්‍රණ මම මෙතන ලියන්නේ නැහැ. එහෙනම් මට කියලා දරු මේ ලූකස් ප්‍රතිකාර කියන්නේ කාටද? මෙන්න මේ නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් සමග සාන්ද්‍ර HCl සමග සිද්ධ කරන ප්‍රතික්‍රියාව. හරි. එන්නේ ලූකස් ප්‍රතිකාරයේ සමග සිදු කරන ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයෙන් රඳා පවතින්නේ ස්ථායීම කාබෝකැටයන් ලබා දෙන කෙනා එනාට අනුරූපව තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. එහෙනම් බලන්න OH කාණ්ඩයේ සම්බන්ධ කාබන් R කාණ්ඩ නේ. හරිද? මේ කාබන් ඔක්සිජන් බන්ධනයේ දරුවෝ ද්‍රවීකරණයට ලක් වෙනව කොහොමද? ඔක්සිජන් වඩා විදුලි ත්‍රිණයි මේ බන්ධනයේ සැලවල දාපු ඉලෙක්ට්‍රෝන ඔබලම වඩා විදුලි ත්‍රිණ ඔක්සිජන් දෙසට ආකර්ෂණය කරද්දී ඩෙල්ටා ඍණ වෙද්දී මේ කාබන් ඩෙල්ටා දාන වෙනවා. අනතර මේ බන්ධනයේ සැලවල දාපු ඉලෙක්ට්‍රෝන යුගල මේ ඔක්සිජන් මතන විෂම විච්ඡේදනය වුණා. දරුවෝ මෙතන කාබන්ගේ ඉලෙක්ට්‍රෝන කියපු එයාගෙන් ප්‍රතිඵල කරන්නේ කවුද? මෙන්න මේ වගේ දරුවෝ ත්‍රි සංයුජ ප්‍රභේදයක් මේ CH3 කාණ්ඩ තුනයි CH3 කාණ්ඩ තුනක් සහිත ත්‍රි සංයුජ ඉලෙක්ට්‍රෝන ඌනතාවයකින් යුතු ධන සම්බන්ධ කාබන් පරමාණුක් සහිත කාබෝනියම් අයනයක් කියවත් කාබෝකැටයන් ප්‍රතිඵල කරනවා. පැහැදිලි? එහෙනම් බලන්න දරුවෝ ධන සම්බන්ධ කාබන්ට R තුනයි නම් මෙයා දරුවෝ ත්‍රුතික කාබෝනියම් අයන. ධන සම්බන්ධ කාබන්ට R තුන එකයි නම් හෝ එකක්වත් නැත්නම් යාට කියනවා ප්‍රාථමික කාබෝනියම් අයනයක්. ධන සම්බන්ධ කාබන්ට R කාණ්ඩ දෙකයි නම් ද්විතීක කාබෝකැටයන්. ඊළඟ ස්ථායීතාවය ගත්තොත් මේ කාබෝනියම් අයන වල ස්ථායීතාවය රඳා පවතින්නේ කාබන් මත පවතින ධනාරෝපණ අඩු වේ. මොකද කාබන් කියලා කියන්නේ ධනාරෝපණ එහෙම නැත්නම් ඍණාරෝපණ ධර්ම කෙනෙක් නෙමෙයි. උදාසීන අවස්ථාව තමයි ඉන්නේ. එහෙනම් කාබන් මත පවතින ධනගතිය අඩු වෙන්න මේ කියන කාබෝනියම් අයන වල ස්ථායීතාවය වැඩි වෙන්න බෑ. පැහැදිලිද මම කියන එක? හරි. එහෙනම් බලන්න. මම සම්ප්‍රයුක්ත ව්‍යුහ යම් කෙනෙක් හදනවා නම් මේ කාබන් වල ධනගතිය නැති කරලා දානවා. අර සම්ප්‍රයුක්ත ව්‍යුහ වල සෑදීම නිසා. හරිද?
හේතුව බලන්න. ප්‍රාථමික ද්විතීයික ත්‍ෘතිකාකාරයට